24 වෙනි ගාන ටියුට් එකේ පුද්ගලයෙක් ඔහු ළඟ තිබූ මුදලින් දෙකෙන් එකක් බිරිඳටද ඉතිරියෙන් තුනෙන් එකක් පුතාටද ඉතිරි මුදලින් තුනෙන් එක බැගින් දියණියන් දෙදෙනාටද බෙදා දුන් විට එක් දිනයකට ලැබුණු මුදල රුපියල් 10000කි. හරි අපි දැන් දීපුව ලියා ගමු මුලින්ම. දෙකෙන් එකක් බිරිඳට. එහෙනම් බිරිඳට දුන් කොටස. බිරිඳට දුන් කොටස සමානයි භාගයයි දෙකෙන් එකයි. ඊළඟට පුතේ ඉතිරියෙන් තුනෙන් එකක් පුතාට. ඉතිරියෙන් තුනෙන් එකක් එහෙනම් අපි ඉතිරිය හොයා ගන්න ඕනේ. බිරිඳට දුන්නට පස්සේ ඉතිරි කොටස. ඔන්න දැන් ඉතිරි කොටස හොයාගමු. ඉතිරි කොටස බිරිඳට දුන්නාට පස්සේ එකෙන් අඩු කරනවා දෙකෙන් එකක්. එකෙන් භාගයක් අඩු කරාම පුතේ ඒත් දෙන්නේ දෙකෙන් එකයි. ඔන්න ඒ දෙකෙන් එකයි. දැන් මම ගන්නවා ඊළඟට පුතාට දුන් කොටස. පුතාට දුන් කොටස පුතාට දුන් කොටස එතකොට පුතේ පුතාට දෙන්නේ ඉතිරියෙන් තුනෙන් එකක්. ඉතිරියෙන් තුනෙන් එකක්. ඉතිරියෙන් තුනෙන් එකක්. අපි ඉතිරිය හොයාගත්ත භාගයයි. එහෙනම් දෙකෙන් එකෙන් තුනෙන් එකක්. දෙකෙන් එකෙන් තුනෙන් එකක් කැපිලා යන්නේ නැහැ. එකවරක් එක එකයි, දෙවරක් තුන 6යි. ඔන්න එන පුතේ. පුතාට දෙනවා 6න් එකක්. හරිද? අපෙන් රෝමිලක්කන් කොටසින් කොටස අහන්නේ. ඔහු ළඟ තිබූ මුදල කොපමණද? ඔහු ළඟ තිබූ මුදල අහනවා. ඒ කියන්නේ එයා ළඟ තිබිච්ච මුළු මුදල අහන්නේ. එහෙනම් අපිට ඉතින් කොහොමද මේ ටික හොයාගෙන තමයි යන්න වෙන්නේ. ඔන්න පුතාට දුන් කොටස 6න් එකයි. ඊළඟට පුතේ 3 එක පුතාටද ඉතිරි මුදලින් 3 එක බැගින් දියණියන් තිදෙනාටද. ඔන්න දැන් ආයි ඉතිරිය හොයන්න ඕනේ. දැන් ආයි බලමු ඉතිරි කොටස. ආයෙත් ඉතිරි ඔය ගාන හැදුවනේ සර්. පුතේ එදා හැදුවනේ. මේක හැදුවේ නෑනේ. හැදුවනේ. ලියලා තියෙනවනේ මම ලියලා තියෙන්නේ. ඒ 23 වෙනි ගාන. නෑ ওই ගානම ලියලා තියෙන්නේ මම. මං ගෙදරදී හදන්න දුන්නේ නේද මේ? ගාන ලිව්වට හැදුවේ නෑ ගෙදරදී හදන්න දුන්නේ. ඔව් ගෙදරදී හදන්න දුන්නේ. එහෙනම් මම පන්තියේදීම ඔව් ගාන හැදුවේ නෑ සර්. ඔව් ඒක තමයි. හරි. ඔන්න ඉතිරි කොටස. දැන් පුතේ මුලින්ම බිරිඳට භාගයක් දෙනවා. හරිද? මුදලින් භාගයක්ම බිරිඳට. ඊට පස්සේ පුතාට දෙනවා ඉතිරියෙන් තුනෙන් එකක්. ඉතිරියෙන් තුනෙන් එකක් කියන්නේ පුතේ ඒක මුළු මුදලින්. ඒ කියන්නේ මෙයා ළඟ තිබිච්ච සම්පූර්ණ මුදලින් 6න් එකක් තමයි පුතාට දීලා තියෙන්නේ. ඔන්න දැන් අපි හොයාගන්න ඕන දැන් මේ මිනිස්සෙට කොච්චරක් ඉතිරි වෙලා තියෙද? ඒක හොයාගන්න පුළුවන් මුළු මුදලින් බිරිඳට දීපු කොටසත් පුතාට දීපු කොටසත් අඩු කරා නම් ඔන්න මුළු මුදල 1යි අපි භාගවල ගන්න එකක් ලෙස එකෙන් අඩු කරනවා බිරිඳට දීපු භාගයක් පුතාට දීපු 6න් එකක්. එතකොට එනවා දැන් මෙයාට ඉතිරි වෙච්ච කොටස. හරි. එකෙන් අඩු කරමු දෙකෙන් එකයි 6න් එකයි. ඒ කියන්නේ මෙතෙන්ට වරහන් දාගත්තා. මෙතෙන්ට ධන ලකුණ එක අඩු කිරීම හරයක් ලවයක් මෙයා 3ෙන් ගුණ කරලා ඒ කියන්නේ පොදු හරය 6ට ගන්න වෙන්නේ දෙක 6ක් වෙන 3ෙන් ගුණ වෙලා 1 පරක් 3 3යි. එහා 1යි 3 1යි 4යි. ඕන්න එතකොට මම මෙහෙන් ලියන්නම් එක අඩු කිරීම 6න් 3 1යි 4යි. එක අඩු කිරීම පුතේ 6න් 4යි කියන්නේ එක කියන්නේ 6න් 6යි. එතකොට 6න් 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 4ක් අඩු වුණාම 6න් 2යි. 6න් 2යි කියන්නේ පුතේ 3න් 1යි. ඔන්න ඉතිරි කොටස 3න් 1යි. හරිද? දැන් මෙයාට ඉතුරු වෙලා තියෙනවා 3න් 1ක්. කොහොමද මේ ඉතිරි කොටස 3න් 1ක් ආපු ළමයි බිරිඳටයි පුතාටයි දුන්නාට පස්සේ 3න් 1ක් ආපු ළමයි තුසන්න. තේරුණාද නැද්ද මේක? මෙතෙන්ටකම් තේරුණාද නැද්ද? තේරුම් නැත්නම් තේරුම් නැහැ කියන්නකො. නැත්නම් රූප සරහනක් ඇඳලා කියලා දෙන්නකො. රූප සරහනක් අඳින්නද? තේරුණාද නැද්ද? තේරුණා. රූප සරහනක් ඇඳලා කියලා දෙන්නද? තේරුණාද?
තේරුණා. ඔන්න මොකටද සර් ඔකට රූප සටහන් ගන්නේ පට්ට ලේසිනේ ගන්න ටික. ඔව් රූප සටහනක් ඇඳනම් ඒ තවත් ලේසි. හරිද? ඔන්න පුතේ. ඔන්න මෙයා ළඟ තිබිච්ච සම්පූර්ණ මුදල. ඕකෙන් භාගයක් දෙනවා කාටද? බිරිඳට. භාගයක් බිරිඳට. එතකොට ඉතිරියෙන් 3න් එකක්. ඉතිරිය 3ට බෙදනවා. ඉතිරිය 3ට බෙදනවා. ඔන්න. ඉතිරිය 3ට බෙදලා ඒකෙන් එක පංගුවක් තමයි පුතේ පුතාට දෙන්නේ. එතකොට මෙන්න මේ වගේ කොටසක් තමයි පුතාට දෙන්නේ. හරි? ඔය පුතාට දුන්නේ ඉතිරියෙන් 3න් එකක්නේ. ඉතිරියෙන් 3න් පංගුවක් තමයි පුතාට දුන්නේ. ඉතිරියෙන් 3න් එකක් කියන්නේ ඒක සම්පූර්ණ මුළු මුදලින් කීයෙන් පංගුවක්ද? රූපෙන් පැහැදිලි. මම මෙයාත් මෙහෙම බෙදා ගන්නම්. මෙයාත් මෙහෙම බෙදන්නම්. එතකොට කොටස් ඔක්කොම 1 2 3 4 5 6යි. කොටස් 6න් එකයි. 6න් එකක් තමයි පුතේ මුළු මුදලින් පුතාට දුන්නේ. එහෙනම් 6න් එකක් පුතාට. හරිනේ ආවනේ අතේ පුතාට දුන්නේ 6න් එකයි. දැන් එතකොට දැන් මෙයාට ඉතිරි වෙලා දැන් මේ ටික බීතර දුන්නනේ. මේ ටික බීතර දීලා මේ ටික පුතාට දීලා දුන්නාට පස්සේ දැන් මෙයාට ඉතිරි වෙලා තියෙනවා. ඔක්කොම කොටස් 6යි. 6න් දෙකක් ඉතිරි. මෙන්න මේ දෙක තමයි ඉතිරි වෙලා තියෙන්නේ. 6න් දෙකක් ඉතිරි. 6න් 2යි. ආව නෙමෙයි 6න් 2යි කියන්නේ 3න් 2යි. ඔන්න ඉතිරි කොටස ආව 3න් 1යි. ඒ කියන්නේ 6න් 2 සරල කරාම. හරි. ඊට පස්සේ කියනවා ඉතිරි මුදලින් 3න් 1 බැගින් දියණියන් දෙදෙනාට. ඉතිරි මුදල ආවනේ 3න් 1ක් පුතේ. ඒකෙනුත් 3න් 1 ගානේ දූල 3 දෙනාට දෙනවා. හරිද? එතකොට එක් දුවෙකුට ලැබෙන කොටස හොයාගන්න. ඔන්න මම දැන් ලියනම් දුවෙකුට ලැබෙන කොටස. දුවෙකුට. දුවෙකුට ලැබෙන කොටස. ඉතිරි වෙලා තියෙන 3න් එකක්. ඔන්න ඔය ඉතිරි වෙලා තියෙන 3න් එක. එහෙම නැත්නම් 6න් 2 කෙල්ලෙවත් හරි. 3න් 1 පුතේ දූල 3 දෙනාට. ඒ කියන්නේ බෙදීම 3 හෝ ಗುಣ කිරීම 3න් 1. 3න් 1 ගානේ දෙන්නේ. දූල 3 දෙනාට 3න් 1 ගානේ දුන්නත් එකයි 3ට බෙදලා දුන්නත් එකයි. දූල 3 දෙනයි 3න් 1 ගානේ 3 දෙනාට දුන්නත් හරි. ඉතුරු ටික 3න් 1නේ. මේ ඉතිරි 3න් 1. ඒ කියන්නේ මෙන්න මේ ඉතිරි 6න් 2 දූල 3 දෙනාට 3න් 1 ගාන දුන්නත් හරි. නැත්නම් ඔය ඉතිරි මෙන්න මේ 6න් 2 3ට බෙදලා දුන්නත් හරි. එහෙනම් මෙයා ಗುಣ කිරීම 3න් 1 ගත්තත් නිවැරදි. එහෙම නැත්නම් 3න් 1 බෙදීම 3 ගත්තත් නිවැරදි. මේ දෙකම හරි. ඇයි මෙයා පරස්පරය ගත්තම මේක වෙනවනේ. ඒ නිසා මම ඔන්න ඔහොමම ගත්ත කියලා. හරි. දුවේකට ලැබෙන කොටස 3න් 1 වැඩි කිරීම 3න් 1. ඒ කියන්නේ 9න් 1. ඔන්න දුවෙට හම්බ වෙන 9න් 1. දුවෙට 9න් 1යි. ඔන්න දැන් කියනවා බෙදා දුන්න විට එක් දියණියකට ලැබුණු මුදල රුපියල් 10000යි. එහෙනම් පුතේ දුවෙට ලැබිච්ච කොටස හොයාගත්තා. 9න් 1යි. එහෙනම් මුදලින් 9න් 1ක් කියන්නේ රුපියල් කීයද? 10000යි. ඔන්න දැන් මම ලියනවා මුදලින් 9න් 1ක් සමානයි රුපියල් 10000යි. මුදලින් 9න් 1ක් කියන්නේ 10000. නම් මුදලින් 9න් 9ක් බලන්න මුළු මුදල. මුදලින් 9න් 9ක් රුපියල් 90000යි. 10000 ගුණ කිරීම 9 ඒ කියන්නේ රුපියල් 90000යි. හරි. දැන් රෝමිලක්කම් එක ඔහු ළඟ තිබූ මුළු මුදල. රෝමිලක්කම් එක එම නිසා ඔහු ළඟ තිබූ මුළු මුදල සමානයි රුපියල් 90000යි. ඕන්න එයා ළඟ තිබෙනවා රුපියල් 90000. ඒ නිසා ඔහු ළඟ තිබූ මුදල රෝමිලක්කම් එක 90000යි. ඒ නිසා ඔහු ළඟ තිබූ මුදල සමානයි රුපියල් 90000යි. ඔන්න පුතේ මේ සම්පූර්ණ මුදල තමයි 90000. මුළු මුදල 90000යි. ඔහු ළඟ තිබිලා තියෙනවා 90000. දැන් බලන්න රෝමිලක්කම් 2. බිරිඳට ලැබුණු මුදල කීයද එහෙනම් බිරිඳට? බිරිඳට භාගයක්නේ. එහෙනම් 90000 දෙකෙන් එකෙන් ගුණ කරන්න 45000යි. භාගයක්. 90000න් භාගයක්. 90000 ගුණ කිරීම දෙකෙන් එක. බිරිඳට ලැබුණු මුදල
බිරිඳට ලැබුණු මුදල සමානයි 90000 ගුණ කිරීම දෙකෙන් එක භාගය. 45000ක් ආවද? අත උස්සන්න. හරි පුතේ ඊළඟට පුතාට ලැබුණු මුදල කොපමණද? පුතාට දෙන්නේ කොච්චරද? මේක මම කළා. පුතාට 6න් එකක් නේ. ඔව්. පුතාට 6න් එකයි 90000 ගුණ කරන්න 6න් එකෙන්. එහෙම නැත්නම් මෙතනින් මෙතන ටිකක් අමාරුයි. පුල්ලේ භාග වල. නැත්නම් ඉතින් ගන්නත් පුළුවන් 18න් කරලා. 90000 ගුණ කරන්න 6න් එකේ. කීයක් ආවද? 90ට 6 ඒවා 9ට 6 ඒවා එකයි 3ක් ඉතිරි 30ට 6 ඒවා 60000යි. කීයද? 60000යි. 7යි 9ට හරිද? ඔන්න 30000යි. ඒකයි. ඔන්න බලමු පුතේ අපි සුළු කරලා බලමු. 90000 ගුණ කිරීම 6න් එක. 6ට 1යි. ඔන්න දැන් මම 6න් කපන්න යන්නේ. 6ට 1යි 9ට 6 ඒවා 1යි. 3ක් ඉතිරි හරිද? ඇයි 90000න් 6 එකක් නේ. 6ට 1යි 9ට 6 ඒවා 1යි 3ක් ඉතිරි 30ට 6 ඒවා 6 වරක් 5 30යි. ඔන්න. කීයද? රුපියල් 15000යි. 15000. එකෙන් ගුණ කරන්න. අයි පුතාට 6න් එකයි දෙන්නේ. හරිද? පුතාට දෙන්නේ 6න් පංගුවයි මේ. 6න් එකයි. එහෙනම් 90000න් 6න් එකයි. හරි. 25 වෙනි ගාන ඊළඟට එච්චරයි නේ. හරි. 25 වෙනි ගාන ප්‍රශ්න අංක 25 22 25 හදලා 22 හදමු 25ක් හදමු ඔන්න පුතේ ප්‍රශ්න අංක 25 පියෙක් තමාට අයිතිව තිබූ ඉඩමෙන් 9න් 2ක් හා 3න් 1ක් පිළිවෙලින් ඔහුගේ දුවට හා බිරිඳට වෙන් කරන ලදී. ඉතිරි කොටසින් 4න් 1 බැගින් පුතුන් 4 දෙනාට බෙදා දෙන ලදී. හරි මුලින්ම ලියනවා පියෙක් තමාට අයිති ඉඩමෙන් 9න් 2ක් හා 3න් 1ක් පිළිවෙලින් ඔහුගේ දුවට හා බිරිඳට. එහෙනම් දුවට දුන් කොටස බිරිඳට දුන් කොටස. මුලින්ම දුවට දුන් කොටස දුවට දුන් කොටස දුවට දීලා තියෙනවා පුතේ 9න් 2ක්. ඊළඟට බිරිඳට දුන් කොටස. බිරිඳට දුන් කොටස. බිරිඳට දීලා තියෙනවා 3න් 1ක්. හරි. ඉතිරි කොටසෙන් 4න් 1 බැගින් පුතුන් 4 දෙනාට. ඉතිරි කොටස ඉන්නේ. එහෙනම් පුතේ අපි ඉතිරි කොටස හොයාගෙන ඉන්නවා. ඔන්න දැන් එහෙනම් ඉතිරි කොටස හොයාගමු. ඉතිරි කොටස. ඉතිරි කොටස ගන්න පුළුවන්. බලන්න රෝමි ලක්කම් එකෙන් මොකක්ද අහන්නේ කියලා. ඔන්න රෝමි ලක්කම් එකෙන් වෙන එකක් අහලා තියෙනවා. හොඳ වෙලාවට බැලුවේ. දුවට හා බිරිඳට බෙදා දෙන ලද්දේ මුළු ඉඩමෙන් කවර කොටසක්ද? එහෙනම් පුතේ මේක හොයන්න කලින් ඒක හොයන්න. රෝමි ලක්කම් 1 අහලා තියෙන්නේ දුවට හා බිරිඳට බෙදා දෙන ලද්දේ මුළු ඉඩමෙන් කවර කොටසක්ද? එහෙනම් දුවට හා බිරිඳට බෙදා දෙන ලද මුළු කොටස. මෙයාටයි දීපු කොටස. ඒ කියන්නේ මේ දෙන්න එකතු කරන්න තියෙන්නේ. ඔන්න දුවට හා බිරිඳට. දුවට හා බිරිඳට දුන් කොටස. එකතු කරමු. 9න් 2 එකතු කිරීම 3න් 1. 9න් 2යි 3න් 1යි එකතු කරලා ගන්න තියෙනවා. පොදු හරය 9යි
මෙයා 2යි මෙයා 3න් ගුණ වෙලා 9ක් 3න් 3යි උත්තරේ 9න් 5යි ඔන්න රෝගිලක්කම් 1 ඊළඟ රෝගිලක්කම් 2 මොකද බලන්න අහලා තියෙන්නේ පුතුන් 4 දෙනාට බෙදා ඇත්තේ ඉඩමෙන් කවර කොටසක්ද එහෙනම් පුතේ අපි හොයාගන්න ඕන දැන් ඉතිරි කොටස ඔන්න ඉතිරි කොටස හොයාගෙන ඉමු මුලින්ම ඉතිරි කොටස දැන් ඔන්න දුවටයි බේන්දරයි දුන්නාට පස්සේ ඉතුරු වෙනවා එක අඩු කිරීම 9න් 5ක් ඔන්න මෙච්චරක් ඉතුරු වෙනවා එක අඩු කිරීම 9න් 5ක් මේ ආසුරු කරලා ගත්තම එක කියන්නේ 9න් 9යි ඒ කියන්නේ 9න් 4යි මෙන්න මෙච්චරක් ඉතිරි 9න් 4ක් ඉතිරි දැන් පුතේ ඔන්න ඔය ඉතිරි කොටස තමයි පුතු 4 දෙනාට බෙදලා දෙන්නේ එහෙනම් පුතුන් 4 දෙනාට බෙදා ඇත්තේ ඉඩමෙන් කවර කොටසක්ද ඕන්න ඕක තමයි පුතුන් 4 දෙනාට බෙදා ඇති කොටස ලියන්න දැන් ඒක පුතුන් 4 දෙනාට බෙදා දුන් කොටස එම නිසා පුතුන් 9න් 4 නාට බෙදා දුන් කොටස 9න් 4 ගුණ කිරීම 4න්කද නෑ පුතුන් 4 දෙනාට මේක දෙන්නේ ඔක්කොම ටික දෙනවා 4 දෙනාටම 9න් 4ම දෙනවා ඒකට එක්කෙනෙක්ට ගන්න බෙදන්න කොටස 9න් 4යි ඔන්න උත්තරේ පුතුන් 4 දෙනාටම බෙදා ඇත්තේ ඉඩමෙන් කවර කොටසක්ද කියලා නේ අහන්නේ ඇයි පුතේ මේ කියනවනේ ගාන මෙහෙම මේ ගාන මුලින් ඉඳන් කියවගෙන යන්නකෝ p1 තමාට අයිතිව තිබූ ඉඩමෙන් 9න් 2ක් හා 3න් 1ක් පිළිවෙලින් ඔහුගේ දුවට හා බිරිඳට වෙන් කරලා ලදී. එතකොට මේ ටික දුවටයි බිරිඳටයි වෙන් කරලා ඉවරයි. ඒ කියන්නේ දුවටයි බිරිඳටයි මේ වෙද්දි කොච්චරක් දීලා ඉවරයිද? 9න් 5ක් ඔන්න වෙන් කරලා ඉවරයි. හරිද? ඊට පස්සේ කියනවා ඉතිරි කොටසින් 4න් 1 බැගින් පුතුන් 4 දෙනාට බෙදා දෙන්න ලදී. ඉතිරි කොටසින් 4න් 1 ගානේ. ඒතර ඉතිරි කොටසින් 4න් 1 ගානේ පුතු 4 දෙනාටම දෙනවා නම් එහෙනම් පුතේ ඉතිරි කොටස නේද පුතුන් 4 දෙනාට බෙදලා යන්නේ. එහෙනම් ඉතිරි කොටසම දෙනව නේද? ඉතිරි කොටසින් 4න් 1 ගානේ පුතු 4 දෙනෙන්ට දෙනවා නම් පුතුන් 4 දෙනාටම ඔය පුතේ 9න් 4 යන ලැබෙනවනේ. ඇයි ඕකනේ 4න් බෙදෙන්නේ 4න් 1 ගානේ. 9න් 4 වැඩි කිරීම 4න් 1. 9න් 4 වැඩි කිරීම 4න් 1. 9න් 4 වැඩි කිරීම 4න් 1. ඔය විදිහට 4 දෙනාටම බෙදෙනවා. එහෙනම් පුතේ පුතුන් 4 දෙනාටම බෙදලා දෙන්නේ ඔන්න ඔය 9න් 4 තමයි. පුතුන් 4 දෙනාටම බෙදා දුන්න කොටස කියන්නේ ඔන්න ඔය 9න් 4. හරි ඊළඟට කියනවා ඔව් අර න්‍යදීමෙන් පස්සේ න්‍යදීමෙන්ම කපන්න පුළුවන් කියලා සර් කිව්වනේ ඔව් අපේ ඉස්කෝලේ සර් කිව්වා මේ O level වලට බලන්නේ න්‍යදීමෙන් පස්සේ අර පියවර තිබිලා එහෙම කපන්න ඕනේ කියලා. ඔව් අච්චුපතේ තියෙන මේ විදියට. ඔව් අර මලින් අරගෙන. ඒ විදිහට තමයි. ඒ විදිහට වරහන් දාලා ලියන්න ඕන. වරහන් දාලා නෙමෙයි. වරහන් දාලා ලියන්න ඕන. න්‍යදීමෙන් පස්සේ වරහන් දාන්න ඕනේ නැතිලු ඒක. න්‍යදීමෙන් පස්සේ පියවර වරහන් දාන්න ඕන. හරි කොහොම හරි න්‍යදීමෙන් කපන්න බෑ කිව්වා. න්‍යදීමෙන් කපන්න පුළුවන්. න්‍යදීමෙන් පස්සේ ಗುಣ කිරීම දානවා නම් වරහන් දාන්න ඕන. හරිද? එහෙම තියෙනවා අච්චුපතේ බලන්න කියන්නේ. නැත්තම් දරුවෝ බෙදීමකින් පස්සේ න්‍යදීම තිබ්බනම් හරි ඊළඟට අපි එතකොට කරන්න ඕන දැන් හිතන්නකො මෙහෙම. හරි ඔස මාත් එක ඇහුවා සර් කිව්වා මේක න්‍යදීමෙන් පළවෙනි පියවරේ නැත්නම් පොඩ්ඩක් කියලා දෙන්නම් ගණන් ටික. හරි පොඩ්ඩක් ඉන්නකො මේ අහගන්න. ඔන්නෝක හිතන්නකො 9න් 1 බෙදීම ගුණ කිරීම 3න් 1 අල්ලා යන්න 4න් 1. දැන් අපි බෙදීමේ සුළු කිරීමේ අනුපිළිවෙල අනුගමනය කරොත් මුලින්ම අල්ලා යන්නට යන්නේ මේ දෙන්න සුළු කරලා ඉන්න ඕනනේ. දැන් ඔතෙන්ට අල්ලා යන්න වෙනුවට ගුණ කිරීම දා ගන්නවා. හරි වරහණුත් නැහැ. වරහණුත් නැත්තම් දෙයියනේ. බෙදීම ගුණ කිරීම තියෙන පිළිවෙලටනේ කරන්නේ. එතකොට මෙහෙම සුළු කරන් යනවා. අන්න ඒක නවත්තන්න තමයි මෙතෙන්ට වරහන දාන්නේ. දැන් වරහන සුළු කළා තමයි. හරිද? ඒක කියන්නේ ඒ සර්ට මේ අල්ලා යන්න වෙනුවට ගුණ කිරීම දාන එක තමයි නිවැරදි ක්‍රමේ. දානවනම් වරහන දානවා කියන්නේ. ඔව් වරහන දාන්නේ කිව්වා. දැන් එතකොට න්‍යදීමෙන් කපන්න බෑ කිව්වා.
අන්‍යදීමෙන් කපන්න බැහැ නෙමෙයි පුළුවන්. ඒ කියන්නේ අර අපි ඇත්තරම කියනවා නම් පුළුවන් කිව්ව අර මාත්- තවත් මේක අහගන්නකො. තව පේලියක් නාස්ති කරන්න අපරාධේ වෙනුවට තමයි අන්‍යදීම තියෙන්නේ කපන්නේ. හරි? තව පේලියක් දැන් ඕක ඉතින් තව පේලියක් නේ. අපරාධනේ පේලිය. ඔන්න සර් ඔය එතකොට පේ- සර් අපේ අන්‍ය දෙක කැපෝස් සර් විභාගේ වැඩදිද? නෑ වැරදි දාන්න බෑ. එන අර අච්චු පොතේ තියෙන එකට මේව කරන්නේ. ඔව් ඒ අතින් අච්චු පොතේ තියෙන විදියනේ. ඒ නිසා මේ මෙහෙමනේ අච්චු පොතේ යන විදියටම යන ගුරුවරු සෙට් එකක් තියෙනවා. අච්චු පොතෙන් පිට යන ගුරුවරු සෙට් එකකුත් තියෙනවා. දෙකම හරි කියන ගුරුවරු සෙට් එකකුත් තියෙනවා. මම කියන්නේ දෙකම හරි. ඕන විදියකට කරන්න. ඊයන ඕන විදියකට කරාම විභාගයට ලකුණු දෙනවා අර විදිය. අර ඔව් ඉතින් එහෙම ලකුණු කපන්න විදියක් නෑ. එහෙම ලකුණු අච්චු කැපෙන්නේ පොතේ තියෙන අර විදියනේ. ඔව් ඉතින් අච්චු පොතේ ඒ විදිහට තමයි තියෙන්නේ. මෙහෙමයි. ඔයාට ඉස්කෝලේදී කිව්වනම් ඔය ඉස්කෝලේදී කිව්වනේ ඔව්. මේ විදිහට කරන්න. හරි? හ්ම්. සමහර අර ඉස්කෝලේ විදිහට- ටීචර්ස්ලා කියනවා කවන්නේ නැහැ යන්න නැහැ හොදේදී කපලා දාන්න. කපන්න පුළුවන්ලු. අර විදියට පුරුදු වෙන්න. එන්නේදීම ඒක හරි ඒක ඇත්ත. ඒ විදිහට පුරුදු වෙන්න ඒක හොඳයි. සර් අපේ ස්කෝල් නම් සර් මිස් කිව්ව අන්‍ය දෙකම කපන්න පුළුවන් කියලා. ඔව් ඒක තමයි කියන්නේ ඔය ගුරුවරයෙක්ගෙන් ගුරුවරයෙකුට ඔක වෙනස් වෙනවා. හරි. ඔබ ප්‍රශ්න කරගන්න එපා. ඔබ ප්‍රශ්න නෙමෙයි. හරි ක්‍රමය තමයි අල්නයන්න වෙනුවට ಗುಣ කිරීම දාලා වරහන් දාන්න. ඒක තමයි නිවැරදි ක්‍රමය. අපි ඔය තව පේලියක් ලියන එක නාස්ති අර. තව පේලියක් ලියන්නේ අපරාධනේ දෙයියනේ කියලා අර ටිකක් වෙලා ඒගොල්ලෝ කරගන්න තමයි එහෙම කපලා. හරි. ඒ ප්‍රශ්න කරගන්න එපා. ඕව නෙමෙයි ප්‍රශ්න. ඕව ප්‍රශ්න කරා මැරෙන්න හදන්නේ. මොනවද ප්‍රශ්න? ඈ? මොනවද ප්‍රශ්න? ඔය තියෙන ප්‍රශ්න. මේ හදන්නේ ප්‍රශ්න. හරි. ඔන්න පුදුන් 4 දෙනාට බෙදා දුන් කොටස 9න් 4යි. පුතේ දැන් ඊළඟට කියනවා එක් පුතෙකුට ලැබුණු ඉඩම් ප්‍රමාණය පර්චේස් 20යි. එක පුතෙක්ට පර්චේස් 20ක් ලැබිලා. ඔක කියන්නේ රෝමිලක් ඊළඟටනේ. ඔන්න එහෙනම් මම දැන් මෙතන සම්බන්ධ කරන්න ඕනේ. එක් පුතෙක්ට පර්චේස් 20ක් හම්බුණා නම් පුතෙක්ට හම්බ වෙච්ච කොටස හොයා ගන්න ඕන. අපි දන්නේ පුතුන් 4 දෙනාටම හම්බ වෙච්ච කොටස. තමයි 9න් 4යි කියලා දන්නේ. හරිද? ඔන්න දැන් මම ලියනවා පුතෙකුට ලැබුණු කොටස. පුතෙකුට ලැබුණු කොටස. පුතෙකුට ලැබුණු කොටස. පුතෙක්ට හම්බෙනවා 9න් 4 ගුණ කිරීම 4න් එකක්. ඒ කියන්නේ 4න් බෙදනවා කියන්නේ. 4යි 4යි කැපිලා ගියා 9න් එකයි. ඔන්න පුතෙක්ට 9න් එකක් හම්බෙනවා. ඔන්න ඔය 9න් එක තමයි පුතේ පර්චේස් 20යි කියන්නේ. එක් පුතෙකුට ලැබුණු ඉඩම් ප්‍රමාණය පර්චේස් 20යි. එහෙනම් ඉඩමෙන් 9න් එකක් සමානයි පර්චේස් 20යි. ඔන්න ඕක තමයි පර්චේස් 20ක් වෙන්නේ. ඉඩමෙන් 9න් එකක් සමානයි පර්චේස් 20යි. ඉඩමෙන් 9න් එකක් පර්චේස් 20 නම් බලන්න ඊළඟට මොනවද අහලා තියෙන්නේ කියලා. දුවට ලැබුණු ඉඩම් මේ විශාලත්වය බිරිඳට ලැබුණු සම්පූර්ණ ඉඩම. සම්පූර්ණ එක අන්තිමට අහන්නේ. ඒ කියන්නේ රෝමිලක්ට එකෙන් අහන්නේ දුවට ලැබුණු ඉඩමේ විශාලත්වයෙන්. දුවට කොච්චරක් දාන්නේ? 9න් 2යි. දුවට 9 සර් වොයිස් කියලා නැහැ. මොකද පුතේ? කියන එක. මොකද? ඔන්න පුතේ පුතෙක්ට ලැබිලා තියෙනවා 9න් එකක්. ඔන්න ඔය 9න් එක තමයි පර්චේස් කීයක් වෙන්නේද? 20ක් වෙන්නේ. අපේ රෝමිලක්කන් ඊළඟට එකෙන් අහනවා. ඔන්න ඊළඟ රෝමිලක්කන් එක කියලා කොටසක් දීලා ඒකෙන් අහන්නේ දුවට ලැබුණු ඉඩමේ විශාලත්වය. හරි? දුවට 9න් 2යි. එහෙනම් මෙතනින් තමයි ඔක බලාපොරොත්තු වෙන්නේ. ඔන්න දැන් මම හොයාගන්නවා ඉඩමෙන් 9න් 2ක්. 9න් එකක් 20යි නම් 9න් 2ක් පර්චේස් 40යි. දැන් ලියන වාක්‍යයක්. එම නිසා මේ රෝමිලක්කන් එක එම නිසා දුවට ලැබුණු ඉඩම් ප්‍රමාණය සමානයි පර්චේස් 20යි. sorry 40යි. පර්චේස් 40යි. එම නිසා දුවට ලැබුණු ඉඩම් ප්‍රමාණය පර්චේස් 40යි. ඊළඟ රෝමිලක්කන් දෙක
බිරිඳට මම එකක් ආයෙමත් ලියා ගන්න මෙයා. ඔන්න ඉඩමෙන් 9න් එකක් සමානයි purchase 20යි. purchase තමයි 9න් එකක් කියන්නේ. එහෙනම් බිරිඳට දීලා තියෙන 3න් එකක්. 3න් එක කියන්නේ 9න් කීයද? තුල්්‍ය භාගයක් කියන්නේ 9 හරය 9ක් වන තුල්්‍ය භාගය කියන්නේ හරය 9ක් වන මේ තුල්්‍ය භාගය 3යි. 9න් 3යි. 9න් 3. ඔන්න එහෙනම් ඉඩමෙන් 9න් 3ක් සමානයි purchase 9න් එකක් 20ක් නම් 9න් 3ක් 3 වරක් 20 60යි. purchase 60යි. එම නිසා බිරිඳට දුන් ඉඩම් ප්‍රමාණය. එම නිසා බිරිඳට දුන් ඉඩම් ප්‍රමාණය purchase 60යි. purchase 60ක් දුන්නා. හරි අන්තිම කොටස මුළු ඉඩම සම්පූර්ණ ඉඩමේ විශාලත්වය 9 එකක් 20 නම් 9 9ක් ගන්න. 9 2 18 180යි purchase. purchase 180ක් එයි. ගන්න එක තනියම මම බෝඩ් එකේ හදන්නේ. හරිද? ඔන්න ඒ ගණනත් ඉවරයි. දැන් නම් දරුවෝ භාග ගණන් ඔයාලට බැරි වෙන්න බෑ. දැන් නම් හොඳටම පුළුවන් වෙන්න ඕනේ. ඒ තරම් ගණන් ප්‍රමාණයක් හදලා තියෙන්නේ. සෑහෙන ගණන් ගොඩක් හැදුවා. හරි. මේ අච්චු පුතේ ගණන් ටිකක් හදලා ඉන්නද නැත්නම් ඉතුරු ගානක් හදන්නද? සර් ඉතුරු ගන්න හදන්න. ඉතුරු ගානක් හදන්න. හරි. සර් ටියුට් එක කම ගණන් හදනවද? ඔක්කොම ගණන් හදන්න ඕන. ඔයාලට මම ගෙදරට දෙන්න කියලා හැදුවේ. ගෙදරට තනියම හදන්න. සර් අමාරුයි සර් ටිකක්. papers ගණන්නේ. model paper ගණන්නේ. model paper සහ past papers. හරි ඔන්න 22 වෙනි ගාන. පරිගණක වෙළඳසැලක අලෙවිය සඳහා අලුත් හා පාවිච්චි කළ යන්ත්‍ර ඇත. මුළු යන්ත්‍ර වලින් 5න් 2ක් පාවිච්චි කළ ඒවා වන අතර ඉතිරි අලුත් ඒවා වේ. එහෙනම් 5න් 2ක් පාවිච්චි කළ ඒවා. එහෙනම් පාවිච්චි කළ යන්ත්‍ර කොටස කියනවට වඩා හොඳයි පාවිච්චි කළ යන්ත්‍ර ප්‍රමාණය මුළු යන්ත්‍ර ගණනයේ භාගයක් ලෙස කියන එක වඩා හොඳයි. කොහොම හරි කමන්නේ පාවිච්චි කළ යන්ත්‍ර කොටස කියලා ඉවත් කමන්නේ. ඒක තමයි ඔය ලියන්නේ මුළු යන්ත්‍ර ප්‍රමාණයේ භාගයක් ලෙස කියලා. හරිද? ඔන්න පාවිච්චි කරපු ඒවා තියෙනවා 5න් 2ක්. ඉතිරි ඒවා අලුත් ඒවා. ඒක අලුත් ටිකක් හොයාගෙන ඉන්න. මොකද අලුත් ඒවා ඕන ඊළඟට ඕන වෙනවනේ. ඊළඟට ඔන්න අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ නිෂ්පාදිත. අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ ඒවා. වන අතර ඉතිරි අලුත් යන්ත්‍ර යුරෝපයේ නිෂ්පාදිත ඒවායි. ඉතුරු අලුත් ඒවා ටික යුරෝපයේ ඒවා. රෝම ඉලක්කම් එකෙන් අහනවා මුළු පරිගණක යන්ත්‍ර වලින් කොපමණ භාගයක් ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවාද? හරි. ගාන හොඳ ගානක්. හැදුව ළමයි අත උසන්න මේක. හදපු ළමයි. ටියුට් එකේ ගණන්ද සර්? ඔව් මේ ටියුට් එකේ ගාන. ටියුට් එකේ 22. හදන ටයිම් දෙන්නද? හා දුව සර් සර් ස්ක්‍රීන් ෂෙයා කරන්න.
ස්ක්‍රීන් එක දාන්න. පොඩ්ඩක් හරි. ඔන්න ඔක 22 වෙනි ගාන. මේ පරිගණක ගානද මේ පුතාට භාර්යාවට ඔව් ඕක තමයි. පරිගණක. ඔව්. ඔව් මේක. හරි. ගාන හදපු ළමයි උත්තර එවන්න. නෑ ඒක ලියාගත්තේ නෑ ටිකකට දාන්න තාමත් නැද්ද? අන්තිම එක මේකෙන් පස්සේ දරුවෝ මේ ඔයාලගේ අච්චු පොතේ ගණන් ටිකක් හදමු. මොකද ටියුට් එක සමහර ළමයි print කරගෙනවත් මේ ලියාගෙනවත් නැහැනේ. ඒ නිසා ටියුට් එකේ ගණන් හදන එක දැන් හරියන්නේ නැහැ. ඔය ටියුට් එක ඔයගොල්ලෝ print කරගන්න. එහෙම නැත්නම් ඔය ගණන් ටික ලියා ගන්න. ඉතුරු ගණන් ටික. හදපු නැති ඒවා. ඒව ලියාගෙන හරි print කරගෙන හරි මේ හදන්න. අපි අච්චු පොතේ ගණන් හදමු මේකෙන් පස්සේ. අමාරු ගණන් ටික හදලා දාමු. හරි. ෂෙයා එක නවත්තනවා. ඔන්න පුතේ. පරිගණක වෙළඳසැලක අයවි සඳහා අලුත් හා පාවිච්චි කළ යන්ත්‍රයක්. මුළු යන්ත්‍ර වලින් පහෙන් දෙකක් පාවිච්චි කළ ඒවා.
එහෙනම් පාවිච්චි කළ යන්ත්‍ර ප්‍රමාණය මුළු යන්ත්‍ර ගණනයේ භාගයක් ලෙස කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් පාවිච්චි කළ යන්ත්‍ර කොටස යන්ත්‍ර ගණන භාගයක් ලෙස කියලා ලියුවත් හොඳයි. පාවිච්චි කළ යන්ත්‍ර ගණන භාගයක් ලෙස. මෙලියමු කෙටියෙන්. පාවිච්චි කළ යන්ත්‍ර ගණන භාගයක් ලෙස. හරි. පාවිච්චි කරපුවා තියෙනවා 5න් 2ක්. පාවිච්චි කළ ඒවා වන අතර ඉතිරි ඒවා අලුත්ය. හරි. එහෙනම් අලුත් යන්ත්‍ර. අලුත් යන්ත්‍ර ගණන භාගයක් ලෙස. ඉතුරු ඒවා අලුත් නම් 1 ඍණ 5න් 2. ඒ කියන්නේ 5න් 3ක් අලුත්. මම ඒක මෙහෙන් ලියා ගන්න. 5න් 3ක් අලුත්. 1 ඍණ 5න් 2යි කියන්නේ 5න් 3යි. මොකද සර් ලියලා තියෙන අලුත් කියලාද? අලුත් යන්ත්‍ර ගණන භාගයක් ලෙස. මුලින්ම පාවිච්චි කරපු ඒවා 5න් 2ක් තියෙනවා. ඉතිරි ඒවා පුතේ අලුත්නේ. 5න් 2ක් පාවිච්චි කරපු නම් 5න් 3ක් අලුත් ඒවා. සර් ඔව්. ඉතිරි කොටස කියලා ලිව්වක් කමක් නැහැනේ. ඉතිරි කොටස කියලා ලියුවත් කමක් නැහැ. මොකද අලුත් ඒවා කියලා තියෙන නිසා මම අලුත් කියලා ලිව්වා කමක් නැහැ. එහෙමනම් තව වාක්‍යයක් ලියන්න එම නිසා අලුත් යන්ත්‍ර ගණන භාගයක් ලෙස කියලා. අලුත් යන්ත්‍ර ටික 5න් 3යි. හරි. අලුත් යන්ත්‍ර වලින් අලුත් ඒවා 5න් 3ක් තියෙනවනේ. ඔන්න ඔය 5න් 3න් අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ නිෂ්පාදිත. ඒවා වන අතර ඉතිරි අලුත් යන්ත්‍ර යුරෝපයේ නිෂ්පාදිත ඒවායි. ඉතිරි ඒවා ටික යුරෝපයේ ඒවා. අපෙන් අහලා තියෙන්නේ මුළු පරිගණක යන්ත්‍ර වලින් කොපමණ භාගයක් ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවාද? එහෙනම් ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා අහනවා. ඔන්න මම දැන් ලියා ගන්නවා පුතේ මුලින්ම මෙතන කියවනේ අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ නිෂ්පාදිත ඒවා වන අතර කියලා. එහෙනම් ආසියාවේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර ගණන භාගයක් ලෙස. ආසියාවේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර ගණන භාගයක් ලෙස. ඕක තමයි රෝමිලක්කම එකකින් අහලා තියෙන්නේ. ඔන්න. ආසියාවේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර ගණන. අලුත් යන්ත්‍ර ගණන භාගයක් ලෙස. හරි. ආසියාවේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර ගණන. අපිට කියලා තියෙනවා මේ අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ. අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක්. අලුත් යන්ත්‍ර කොච්චරක් තියෙද? 5න් 3ක් තියෙනවා. එහෙනම් පුතේ 5න් 3ෙන් 7න් 4ක්. ඔන්න 5න් 3ෙන් 7න් 4ක්. 5න් 3ෙන් 7න් 4ක් තමයි ආසියාවේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර කියන්නේ. ඔන්න ඔය ටික තමයි රෝමි ලක්ෂණයෙන් අහලා තියෙන්නේ. හරි මම සුළු කරලා ගන්නම්. කැපෙන්නේ නැහැ. 3 4 12යි 4 5 35යි. ඔන්න 35න් 12ක් ආවා. ආසියාවේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර. ඔන්න රෝමි ලක්ෂණ ඉවරයි. මුළු පරිගණක යන්ත්‍ර වලින් කොපමණ භාගයක් ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා. ඔන්න ආසියාවේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර. ඊළඟ පුතේ රෝමි ලක්ෂණ දෙකෙන් කියනවා ආසියාවේ නිෂ්පාදිත යන්ත්‍ර 24ක් නම් මුළු පරිගණක යන්ත්‍ර සංඛ්‍යාව කොපමණද? ආසියාවේ නිෂ්පාදිත යන්ත්‍ර කියන එක මෙහෙම හදාගන්න අලුත් කියන කැලලක් දාගන්න කොහෙද? ආසියාවේ නිෂ්පාදිත යන්ත්‍ර කියලා තියෙන්නේ. ඇයි අපි දන්නේ නැහැනේ පාවිච්චි කරපු ඒවා ආසියාවේව තියෙන්නේ. පාවිච්චි කරපු ආසියාවේව තියෙන දන්නෙත් නැහැනේ. ඒ නිසා මෙන්න මේ රෝමි ලක්ෂණ දෙකට මෙන්න මෙහෙම ලියා ගන්න. ආසියාවේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර 24ක් නම්. ආසියාවේ පරණ යන්ත්‍ර ගැන අලුත් යන්ත්‍ර 24ක් නම්. ආසියාවේ පරණ යන්ත්‍ර ගැන සඳහන් කළා නෑ. සඳහන් කළා නෑනේ. ඒ නිසා අපි එහෙම කොහොමත් ඒක ලියාගන්නේ කොහොඳයි. හරිද? ආසියාවේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර 24ක් නම්. අනිත් එක තමයි මේක සඳහන් කළ නැති නිසා කොහොමත් ගන්න වෙන්නේ ওই ටික තමයි. ආසියාවේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර 24යි.
එහෙනම් පුතේ ඔය යන්ත්‍ර 24 භාගයක් ලෙස තමයි මේ දීලා තියෙන්නේ. ඔන්න ආසියාවේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර. සර් ඕකේ ඉතිරිය ගන්න නැද්ද අර යුරෝපයේ නිෂ්පාදිත අලුත් යන්ත්‍ර වල? අහලා නැහැ. ඒක එහෙම එකක් අහලා නැද්ද? එහෙම එකක් අහලා තියෙනවා. නිෂ්පාදිත ඒවා වන අතර ඉතිරි අලුත් යන්ත්‍ර යුරෝපයේ නිෂ්පාදිත ඒවායි. ඔව් ඒවා අය. ප්‍රශ්න අහලා නැහැ. අපේ ප්‍රශ්නයක් අහලා නැහැ රෝමි ලක්කම. එතකොට ඒක හදන්න ඕනේ නැද්ද? ඉතිරිය ගන්න ඕනේ නැද්ද? ඕනේ නැහැ. අහලා නැහැ. අහලා මේක තිබ්බා. ගත්ත. අහලා තිබුණා නම් ගන්න තිබ්බා. අහලා තිබුණා නම් මොකද කරන්නේ? අහලා තිබුණා නම් ගන්න පුළුවන්. ඒතර ඒක කොහොමද හොයාගන්නේ? එතකොට යුරෝපයේ නිෂ්පාදිත අලුත් ඒවා. ඔන්න අහලා තිබුණා කියලා හිතන්නකෝ. 35න් අඩු කරනවා. නෑ. එහෙම නෙමෙයි ගන්න. ඔන්න අහලා තිබුණා නම් යුරෝපයේ නිෂ්පාදිත අලුත් ඒවා. අලුත් යන්ත්‍ර ටික අහලා තිබුණා නම් කොහොමද හොයාගන්නේ? මට කියන්න බලන්න. යුරෝපයේ නිෂ්පාදිත අලුත් ඒවා අහලා තිබුණා නම් කොහොමද කරන්නේ? කොහොමද හොයාගන්නේ? මොකද්ද? යුරෝපයේ නිෂ්පාදිත අලුත් ඒවා අහලා තිබුණා නම් මොකද කරන්නේ? යුරෝපයේ මේ යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාව නිෂ්පාදිත ඒවානේ. යුරෝපයේ නිෂ්පාදිත අලුත් ඒවා. පුතේ මේක ගානේ මෙහෙමනේ කියන්නේ. මෙන්න ගාන හොඳට කියවන්න. හොඳේ ගාන කියවත් තමයි ඔක දැනෙන්නේ. හරි? මෙතන කියනවා අලුත් යන්ත්‍ර වලින් මෙන්න අලුත් ඒවා කොච්චරක් තියෙද? 5න් 3ක් තියෙනවනේ. අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ ඒවා. ඉතිරි අලුත් ඒවා කොහේවද? යුරෝපේ ඒවා. එහෙනම් පුතේ අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ නම් අලුත් යන්ත්‍ර 5න් 3යිනේ. අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ නම් 7න් 3ක් යුරෝපේ. අන්න එහෙමයි ගන්න. සර් මේ ඒක සර් අර මේ එකරින 5න් 3 දන මේ 7 එහෙම ගන්න යන්න එපා. ඒතර පැටලෙ වෙනවා. මොකද දන්නවද? ඒතර පාවිච්චි කරපු ඒවත් අඩු කරන්න ඕනේ. ඒතර පාවිච්චි කළ යන්ත්‍ර ටිකත් අඩු කරලා ගන්න ඕනේ. එකරින ගත්තොත්. ඒ නිසා ඉතින් ගන්න යන්න එපා වැරදි කරේ. ඒ කියන්නේ පැටලෙ ගන්න පුළුවන්. ඒතර පොඩි එකකින් මේක අඩු කරලා තමයි ගන්න මේ. එකකින් මුලින්ම පාවිච්චි කරපු ටික අඩු කරනවා. ඊට පස්සේ ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා අඩු කරනවා. ඊට පස්සේ ඔන්න ගන්න පුළුවන්. වඩා හොඳයි මේක. ඒ තමයි අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ නම් අලුත් යන්ත්‍ර වලින් ඒ කියන්නේ 5න් 3ක් අලුත්නේ 5න් 3න් 7න් ඉතුරු ටික කීයද? 7න් 3යි. ඉතිරි 7න් 3. 7න් 4ක් ආසියාවේ නම් 7න් 3ක් යුරෝපේ. ඔන්න උතරින් ගන්න පුළුවන්. තේරුණාද පුතේ? හරි. ඔන්න 3 වරක් 3 9යි 4ක් 5 35යි. 35න් 9යි. හරි මේක අහලා නැහැ හොඳේ මම මේ ඇහුවා නම් ගන්න විදිය කියලා දුන්නේ. ඇහුවා නම් ගන්න විදිය තමයි මේ විදිය. අපෙන් අහලා තියෙන්නේ රෝමි ලක්ෂණ දෙකෙන් ඊළඟට ආසියාවේ නිෂ්පාදිත යන්ත්‍ර 24ක් නම් මුළු පරිගණක යන්ත්‍ර සංඛ්‍යාව. ආසියාවේ නිෂ්පාදිත යන්ත්‍ර 24යි. ඒ කියන්නේ ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා තමයි 24. ඔන්න පුතේ යන්ත්‍ර වලින් 35න් 12. යන්ත්‍ර වලින් 35න් 12ක් සමානයි 24යි. යන්ත්‍ර වලින් 35න් 12ක් සමානයි 24යි. 35න් 12ක් 24ක් නම් 35න් එකක් බලන්න. 35න් එකක් කියන්නේ 24 බෙදීම 12. ඒ කියන්නේ 2යි. ඔන්න යන්ත්‍ර වලින් කොටස් 12ක් 24 නම් එක කොටසක් කොටස් 2යි. එහෙනම් පුතේ කොටස් 35ක් බලන්න. ඔව්. සර් ඔක සර් සමාන ලකුණට සර් ඉතලයක් දාන්නේ කොහොමද සර්? මොකද? සර් එදාක සමාන ලකුණ වෙනකොට ඉතලයක් දාන්නේ කිව්වනේ. ඔව්. දාන්න පුළුවන් ඉතින්. මේක තමයි හරි විදිය. මේක තමයි 35 සරල වෙනවනේ. හරි. මේක තමයි නිවැරදි විදිය. යන්ත්‍ර වලින් 35න් 35ක් බලන්න. 35 එකක් දෙකක් නම් 35න් 35ක්. දෙවරක් 35. 35 දෙකක්. 70යි.
හරි. දැන් ලියන්න එම නිසා මුළු පරිගණක යන්ත්‍ර සංඛ්‍යාව 70යි. එම නිසා මුළු පරිගණක යන්ත්‍ර සංඛ්‍යාව 70යි. එම නිසා මුළු පරිගණක යන්ත්‍ර සංඛ්‍යාව 70යි. මුළු පරග සංඛ්‍යා කියස පරණයවයිද නැද්ද? පරිණියවත් එක්ක ඔක්කොම. හාන්ස. ඇයි දරුවෝ මේ? ඇයි අපි මෙතන හොයලා තියෙන්නේ 35න් 12ක් යම් පංගුවක් කියන්නේ මේ ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවානේ. එතකොට දරුවෝ අපි මෙතන 35න් 35ක් ගන්නවා කියන්නේ මුළු පරිගණක තොගයම ගන්නවා කියන එක. පාවිච්චි කරපු ඒවා අලුත් ඒවා ඔක්කොම. මේ ඔක්කොම යන්ත්‍ර 70ක් තියෙනවා. 70න් 5න් 2ක් තමයි පාවිච්චි කරපු ඒවා. 70න් 5න් 3ක් තමයි අලුත් ඒවා. ඔන්න ඔය අලුත් ඒවෙන්නොත් ආයිමත් අපිට මේ ගන්න ඒ කියන්නේ අලුත් ඒවා දැන් අපි අලුත් ඒවා ගත්තොත් අංක සංඛ්‍යාව සොයාගත්තොත් ඒකෙන් 7න් 4ක් තමයි ආසියාවේ. හරිද? එහෙම නැත්නම් මේ 70 35න් 12න් ගුණ කරන්න ඕන. එතකොට එනවා ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා. ඔන්න අපෙන් ඇහුවා කියලා හිතන්නකෝ ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා කීයක් තියෙද කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? යන්ත්‍ර ඔක්කොම 70යිනේ. මේ 70 ගුණ කරනවා 35න් 12න්. එතකොට එනවා මේ යන්ත්‍ර වලින් ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා කීයක් තියෙද කියලා. අර 35ට 1යි 70ට 2යි දෙවරක් 12 24යි. දැක්කද? ඕන්න අර 24ම තමයි ආවේ. ඔය ආවේ ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා. අපෙන් ඇහුවනම් යුරෝපයේ නිෂ්පාදිත හරි ඉස්සෙල්ලා අපි ගත්තේ අන්න ඒකෙන් ගුණ කරන්නේ. එතකොට හරි. හරිම ලේසි මේ භාග පාඩම හොඳේ. මාරම ලේසි පාඩම. පට්ටම ලේසි. හරි. මේ ටියුට් එක පින් කරගෙන ඉතුරු ගණන් ටික හදන්න. මට කියන පුතේ දැන් අච්චු පුතේ ගණන්. ඉක්මන් කරන්න. මේ මට අද දරුවෝ 10ට යන්න වෙනවා. මොකද දන්නවද මේ කොන්ඩාසර්ගේ අර සෙමින එක නිසා පොඩ්ඩක් අර මේ හෙට සෙමින එක නිසා එයාගේ පොඩි වැඩ වගේක් එන්න කිව්වා. පොඩ්ඩක් ගිහිල්ලා එන්නම් ඒකට. ඒ නිසා මේ 10ට යන්න වෙනවා. මට කියන ඉක්මනට හදන්න ඕන ගණන් ටික. ඊළඟ පාඩම මොකද්ද? ඊළඟට ද්විමේය සංඛ්‍යා. මම ද්විමේය සංඛ්‍යා පටන් ගන්න. ඊළඟට පටන් ගන්න ත්‍රිකෝණ අංක සාමය තමයි පටන් ගන්න හිතන් ඉන්නේ බලමු. ද්විමේය සංඛ්‍යාව කියන්නේ අදද? නෑ ඉරිද එකමාර. ද්විමේය සංඛ්‍යා ගිය අවුරුදු දෙකට වඩා වෙනස්ද මේ පාර? ද්විමේය සංඛ්‍යා මේ පාරක වෙනස්ද? ඒ කියන්නේ ගිය අවුරුදු දෙක පාඩමට වඩා. අලුත් දෙයක් තියෙද නැහැ? අලුත් එකක් තියෙන පූර්ණ වර්ගයේ ප්‍රසාරණය විතරයි. වර්ග අයිතිය. වර්ග අයිතිය තියෙන විතරයි. දේසි. හරි. මට ඉක්මනට කියන්න. මේ අච්චුපතේ මොනවද හදන්න ඕනි? සර් භාග පාඩමේ හදන්න කිව්වේ නෑනේ. භාග පාඩේ හදන්න කිව්වේ නෑ. නැහැ. අයියෝ. එහෙනම් මට පරිමිතිය හා වර්ගඵලෙන් කියන්න. පරිමිතිය හා වර්ගඵලෙන් හදන්න ඕන ගණන් කියන්න. අච්චු පුතේ ගණන් හදන්නේ කොහේ? නැතුව හරි භාග පාඩමේ අච්චුපතේ ගණන් ඔක්කොම හදන්න. මෙතෙක් කරලා තියෙන සියලු පාඩම් වල අච්චුපතේ ගණන් ටික හදලා තියෙන්න ඕනි. මම කසුන් එකේ පටන් ගත්ත ගමන් චෙක් කරනවා පොත් ටික. සර් ඉතින් මේ ඒ වෙන පොතකද හදන්නව? ඔව් ඔය වෙන පොතක. වර්ගඵලය කරලා නැහැ. හරි. සර් ඔව්. පරිමිතිය හා වර්ගඵලයේ ටියුට් එකේ 18 වෙනි ගානේ 4 වෙනි කොටස පොඩ්ඩක් හදන්න. පරිමිතිය හා වර්ගඵලයේ ටියුට් එකේ කීවෙනි ගානේද? 18 වෙනි ගානේ 4 වෙනි කොටස. 18 වෙනි ගානේ 4 වෙනි කොටස. ආන්න කොටස් ටික මම කියලා දෙන්න ඕන කියලා තමයි හිතන් ඉදී. කියලා දෙන්න මතකුණා. හරිද? ඔය සංගුත රූප විවෘත රූප කියන එක තමයි මේකෙන් එන්නේ. ඔය අණු විනි ඉන්දනේවා මම අන්නේ කොටස කියලා දෙන්නම් පරිමිතිය හා වර්ගඵලයෙන් පොඩි තියරියක්. හරිද? මේ තියරිය කියලා දුන්නාට පස්සේ ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. අහගන්න. සංවෘත රූප විවෘත රූප. හරි. මේක වෙනම මේ පරිමිතිය හා වර්ගඵලයට වෙන පොලේක හරි ලියලා ඔය ටියුට් එකෙන් අමුණ ගන්න.
ඔන්න දරුවෝ සංවෘත රූපයක්. ඔක පොතේ ලියා ගන්නද? පොතේ කියන භාග පාඩම යටතේ ලියන්න එපා. මම මේ දිග ගන්නම් මෙතන මීටර 2යි. මෙතන ගන්නම් මීටර 1යි. හරිද? මෙතනත් ඒ විදියමයි. සර් අන්තිම පිට ලියා ගන්නද ඔක? හරි ඉන්නකෝ දැන්ම ලියන්න එපා. දැන් අහගෙන ඉන්නකෝ මම ලියාගෙන වෙලාව දෙන්න. මීටර 1යි මීටර 2යි. හරි. පුතේ මේ තියෙන්නේ සංවෘත රූපයක්. සම්පූර්ණයෙන් වැසුණු රූපයක්. මේ තියෙන්නේ විවෘත රූපයක්. කොයින් හරි විවෘත වෙලා තියෙනවා. විවෘත වෙලානේ එක පැත්තකින්. ඔන්න මම මුලින්ම මෙයාගේ පරිමිතිය හොයාගන්නවා. වටේ දිග. මෙයාගේ පරිමිතිය වටේ දිග 2 2 1 1 2 2 4යි 1 1 2 4 2 6යි 6 මීටර. මම කෙටියෙන් ඩක් ගාලා ගත්තේ උතරේ. මෙයාගේ පරිමිතිය වටේ දිග හරිනම් සම්මුත රූපයක් වෙන්න ඕනේ කමන්නේ. මෙහෙම ගමු. මෙතන ඉඳලා මෙතන තියෙන දිග. වටේ දිග. පරිමිතිය. 2 1 1 2 1 1 ඒ කියන්නේ 4යි මීටර. මෙයාගේ 6යි. ඔන්න මම එකක් ගණන් දෙලා යනම් 2 2 1 1 6 මීටර. හරි. පුතේ මම මෙන්න මේ රූපයේ මේ හිතන්න මේ ඉඩමක් කියලා. මේ ඉඩම වටේට ඉනින් දන්න හදන්නේ මීටර 1ක පරතරයට. මීටර 1ක පරතරයට. ඔන්න මම එහෙනම් මුලින්ම මෙතනින් ඉන්නක් ඉඳනවා. මීටර 1යි පරතරය. මෙතන මීටර 2ක් තියෙනවනේ. එහෙනම් මේක මැදිනුත් ඉන්නක් ඕන. මෙතෙන්ට ඊළඟ ඉන්න. මීටර 1යි පරතරය එහෙනම් මෙතෙන්ට ඊළඟ ඉන්න. මෙතෙන්ට ඊළඟ ඉන්න. මෙතෙන්ට ඊළඟ ඉන්න. මෙතන මෙතෙන්ට මීටර 1යි. හරිනේ මීටර 1ේ පරතරයෙන් තමයි ඉනි ඉන්නේ. එතකොට ඉනි කීයක් ඕන වුණාද? ඉනි සංඛ්‍යාව ඉනි ගණන. මෙයාගේ පරිමිතිය 6යිනේ. 6 බෙදන්න ඉනි දෙකක් අතර පරතරයෙන්. මෙයාගේ පරිමිතිය බෙදන්න ඉනි දෙකක් අතර පරතරයෙන් මීටර 1යි. මීටර 6 මීටර 1කින් බෙදන්න. එතකොට එනවා ඉනි 6ක් ඕනයි කියලා. ඇත්තද බලන්න ඉනි 6ක් ඕනද බලන්න? ඇත්තද බලන්න? ඔව් ඕනයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔන්න එහෙනම් පුතේ සංවෘත රූපයක ඔය ඉනි සංඛ්‍යාවක් හරි එහෙම නැත්නම් බල්බ් දෙන්න කියලා හිතනවා. බල්බ් හරි ඉනි හරි මොනවා හරි ඉඳනවා නම් එයාගේ පරිමිතිය ඒ ඉනි දෙකක් අතර හෝ බල්බ් දෙකක් අතර පරතරයෙන් බෙදුවා නම් එනවා අන්නේ ඉනි සංඛ්‍යාව ඉනි ගණන එනවා. තේරුණාද? මේ පරතරයෙන් බෙදන්න ඕන. මෙයාගේ පරිමිතිය බෙදන්න ඉනි දෙකක් අතර පරතරයෙන්. එහෙම නැත්නම් බල්බ් දෙකක් අතර පරතරයෙන්. පැහැදිලිද? ඒ මොන රූපයද? රූපයකද? සංවෘත රූපයක. හරි? විවෘත රූපයක් වුණා නම්. ඕන බලන්න ඔය කතාවමයි මීටර එකක් පරතරයට ඔහොම ඉනි ඉඳනවා. මෙතන මීටර එකයිනේ. මෙතෙන්ට මුලින් එකයි. මෙතෙන්ට තා එකයි. මේකේ මැදට තා එකයි. මෙතෙන්ට එකයි. මෙතෙන්ට එකයි. හරි. ඕන මම දැන් බලනවා ඉනි සංඛ්‍යාව ඉනි කීයක් වෙනවද කියලා. ඉනි ගණන. පරිමිතිය 4යි. 4 බෙදනවා ඉනි දෙකක් අතර පරතරේ. මීටර 1යි එකෙන් බෙදනවා. පරිමිතිය බෙදනවා ඉනි දෙකක් අතර පරතරේ. 4 එකෙන් බෙදුනා 4යි. ඉනි 4ක් ඕනලු. බලමු ඇත්තද කියලා. 1යි 2යි 3යි 4යි 5යි. දෙයියනේ 5ක් ඕන. ඒ ආවේ 4යි. පුතේ හොඳට මතක තියාගන්න. විවෘත රූපයක එක ඉන්නක් වැඩිපුර ඕන. ඇයි ඒ? ආරම්භක කෙනාට මුලින් එක ඉන්නක් ගහලානේ පටන් ගන්න. ඔන්න හිතන්න මෙතනින් පටන් ගත්ත කියලා. මුලින් ඉන්නක් ගහලා තමයි පටන් ගන්නෙ. අන්නේ පටන් ගන්න ඉන්නත් ඕනේ. එතකොට එක ඉන්නක් වැඩිපුර ඕන නිසා මෙන්න මේ මෙතෙන්ට එකක් එකතු කරා. ඉනි ගණනට එකක් එකතු කරා. හරි. ඔන්න 4 බෙදීම 1 4යි 4 ධන 1 සමානයි 5යි. ඕන්න. තේරුණාද? එහෙනම් සංවෘත රූපයක එකක් එකතු කරනවාද? සංවෘත රූපයක් වුණා නම් සම්පූර්ණ වැහිච්ච එකක් වුණා නම් එකක් එකතු කරන්නේ නැහැ. විවෘත රූපයක් වුණා නම් මොකද කරන්න ඕනේ? එකක් එකතු කරන්න ඕනේ. පැහැදිලිද? හරි. මේ දෙක ටක් ගාලා දාගන්න.
කොළ කෑල්ලක ලියාගෙන අංක දාගෙන හක් ගන්න නෝට් එකේ. සර්ගේ ටියුට් එකේ අන්තිම මේකේ හදන්න. හරි කොහෙන් හරි කමන්න ලියාගන්න. ටියුට් එකේ හරි කොහේ හරි කමන්න ලියාගන්න. ඔයාලට පුළුවන් තැනක ඉඳ තියෙන තැනක ලියාගන්න. පොතේ පිටිපස්සේ ලියාගන්න. පොතේ පිටිපස්සේ ලියන්න එපා. මේ ටියුට් එකත් එක්ක තියෙන්න ඕන. මේ ටියුට් එකත් එක්ක තියෙන්න ඕන. හරි. පුළුවන් නම් ටියුට් එකේම ලියාගන්න ඉඳ තියෙනම් ටියුට් එකේ ලියාගන්න. ටියුට් එකේ අන්තිම පිට අන්තිම පිටුවේ ඕනනම් ඔය මේ ලස්සන ඒකේ ගිහින් ලියා ගන්නත් පුළුවන්. මෙතන ඉඳ තියෙනවනේ. ඒක කමන්නේ. එන් හරි ලියා ගන්න ටක් ගාලා. මීටරෙන් එන්නේ හිටපන්. මේ දවස්වල පුතේ මීටරෙන් ගන්න. දැන් 6 අවසරේ පන්ති කරන්නත් අවසර දීලා. තාම නෑ. ini gණන ෂුවර් එකට තියෙනව නැත්තම් කියන්නේ නැහැ නේද? දානවා. හරි දැන් දරුවෝ මේ අර කොටස හදා ගන්න පුළුවන්. 18 වෙනි ගානේ රෝමි ලක්කම් 4 දැන් පුළුවන් මේක හදා ගන්න. මෙන්න මේක. මෙන්න මේක හදන්න මේක ඕන වෙනවා. ඇයි මෙයා මොන රූපයක්ද? මෙයා ඇවිල්ලා විවෘත රූපයක්. විවෘත රූපේ වටේට තමයි මේ අර මේ මෙහෙම පරතරයට ඉඳන්නේ. මෙන්න මේකෙන් තමයි මේක හදන්නේ. සර් එතකොට පුතේටත් මේ කොහොමද මේව කරන්නේ පුතේ පරිධිය හොයාගන්න. ඔව් පුතයක් වුණත් මොකක් වුණත් විවෘත නම් විවෘතයි. ඒක ආයි ඒ කියන්නේ මෙතනින් පටන් අරන් මෙතනින්ම ඉවර කරලා නැත්නම් පුතේ විවෘතයි. මෙතනින් පටන් අරන් මෙතනින්ම ඉවර කරා නම් ඒක සංවෘතයි. සංවෘත වෙලා නැහැ නේ මේක. හරි. ඇයි මේ ඔය ඉන්දනව කියන්නේ මේ ටිකේනේ. මේ වටේ ධාරෙත් ටිකේනේ. එතකොට මේක විවෘතව යන්නේ. එතකොට මෙන්න මේ වටේ දිග මේ මීටර කන්නේ මොනවද මේ? වතුරු දෙකක් අතර පරතරය සෙන්ටිමීටර 4ෙන් බෙදෙන්න ඕන. 4ෙන් බෙදලා එකක් එකතු කරන්න. එතකොට නෑ. දැන් ඔය 18 වෙනි ගාන හදන්න පුළුවන්. දැන් try එක දෙන්න. 18 වෙනි ගානට. සර් 20 වෙනි ගාන. මොකද පුතේ? 20 වෙනි ගාන පොඩ්ඩක්. 20 වෙනි ගාන. 20 වෙනි ගාන. කෝඩ් එකම කන්න එපා. හරි. 20 වෙනි ගාන නම් ගැටලුවක් නෑ. 28. සර් ඒක x හොයාගන්න එක අමාරුයි පොඩ්ඩක්. x හොයාගන්න. හරි. ඉතින් මෙතන අර්ධ වෘතයක් කියලා කියනවනේ. එතකොට 28යි එතකොට අරය 14යි ඔව් අරය 14ක් වෙනවා. එතකොට 14යි ඔතන 22යි එකතු කරලා 40න් ඔය ටික අඩු කරන්න එතකොට එනවා අර මේ ත්‍රිකෝණයක එක පාදයක්. සර් ඊට පස්සේ එක පැත්තක් ගන්නවා මේ 9ක් එනවනේ සර්. එතන අනිත් පැත්ත ගන්නේ කොහොමද?
මෙන්න බලන්න මේක. සර් පයිතිකර සම්බන්ධ දන්න සමාරුයිනේ. පොඩ්ඩක් ඉන්නකෝ බලන්න මම මේක. ඔව් දරුවෝ මේ මට තේරෙන්නේ මේකේ ගැටලුවක් කියලා. මම ඒක බලන්න චුට්ටක්. මේ මම ඒක දැන් පයිතගරස් ක්‍රමයේ දාන්නත් බෑ මේ මොකද අර එක පැත්තක දිගක් හතරක් ආවත් x හොයාගන්න එහෙම වුණත් ගන්න වෙනවා තුනක්. මොකද තුනක් ගන්න අපිට දීලා නැහැ. එහෙම තුනක් තමයි ගන්න වෙන්නේ. ඒක මේ රූපේ හරි මේක ඉක්මනට ඉවරයිද මේ ටික? සර් ඒ ටියුට් එක සර් පාස් පේපර් වල උත්තර දෙකට දාන්න බලන්න WhatsApp එකට. පාස් පේපර්ස්ද? ඔව්. පාස් පේපර්ස් උත්තර නම් දරුවෝ මේ ගන්න වෙන්නේ පාස් පේපර්ස් පොතකින්. පාස් පේපර්ස් ටිකක් ඔයාලා ගන්න. හා සර්. සම්පේ කරන්න ඔව් පුතේ දැන් ඔයාලට ආයි මේ පාඩම එන්නේ නැහැ හොඳ. මේ පාඩම 11 වසරට නෑ. ඒ නිසා මේ පාඩමේ සියලු ගණන් පාස් පේපර්ස් ගණන්ද මොඩල් පේපර්ස් ගණන්ද සියල්ල හදලා ඉවර කරන්න. හරිද? මේ අනිත් එක තමයි මම මේකේ මම ඔයාලව ගන්නම් අර රිවිෂන් එකේ මේව ආයි කරනවා. ඒ දවසට මම ඔයාලව කියලා හැදුවේ. ඔව් රිවිෂන් ක්ලාස් එකට. හරිද? ඒකෝර මේවා කරන දවසට මම ඔයාලා ඒ ක්ලාස් එකට ගන්න හැදුවේ. හරි. කරනවද? කියන්නේ එකත් පන්ති කරන? නෑ හසුන් එකේ. හරි මට කියන්න අච්චුපතේ ගණන් මේ ටික ඉවර කරන්න. අච්චුපතේ ගණන් ඉක්මනට කියන්න අච්චුපතේ. අච්චුපතේ මොනවද හදන්න ඕන? සර් 20 වෙනි ගානේ මේ පොඩ්ඩක් ඉන්න පුතේ චුට්ටක් ඉන්න මට විනාඩියක් දෙන්න. පුතේ මොකද මේ මානිත දු මොකද්ද මගෙන් එදා අහුව ප්‍රශ්නයක් මොකද්ද හදන්න ඕනි? සර් ගණන් කීපයක් තියෙනවා මේ කසුන් එක තමයි හගන්න වෙන්නේ දැන් වෙලාව නැහැ. විනාඩි 10ක් තියෙනවා එක ගානක් හරි හදන්න ඉක්මනට කියන්නකෝ මට. වර්ගමූලය මේ මිශ්‍ර අභ්‍යාසය දෙවෙනි ගාන. මිශ්‍ර අභ්‍යාසය දෙවෙනි ගාන. ඒ කියන්නේ වර්ගමූලයේ පාඩමේනේ. ඍජු කෝණාශ්‍රාකාර බිමක දිග හා පළල පිළිවෙලින් මීටර 25 හා මීටර 12 වේ. බිමෙහි එක් මුල්ලක සිටින ළමයෙකුට ප්‍රතිවිරුද්ධ මුල්ලට යාමට ගමන් කළ යුතු අවම දුර ආසන්න මීටරයට සොයන්න. ඍජු කෝණාශ්‍රාකාර බිමක මොනම ඍජු කෝණාශ්‍රාකාර බිමක් හඳින්නම් අනිවාර්ය රූපයක් හදගන්න. ඍජු කෝණාශ්‍රාකාර බිමක දිග හා පළල දිග මීටර 25යි පළල මීටර 12යි. මේ හදන්නේ මිශ්‍ර අභ්‍යාසය. ඒ කියන්නේ මේ දෙවනි පාඩම ඒකේ දෙවනි ගාන. දිග 25යි පළල 12ක් වේ. බිමෙහි එක් මුල්ලක සිට එක මුල්ලක ඉඳලා බිමෙහි එක් මුල්ලක සිටින ළමයෙකුට ප්‍රතිවිරුද්ධ මුල්ලට යාමට ගමන් කළ යුතු අවම දුර ආසන්න මීටරයට සොයන්න. එහෙනම් මේ මුල්ලේ ඉඳලා ප්‍රතිවිරුද්ධ. ඒකට මෙන්න මේ මුල්ලට. මෙන්න මෙතෙන්ට යන්න පුළුවන් කෙටිම දුර අහන්නේ. අවම දුර. හරි. ඕන්න මේ දුර. පයිතගරස් ක්‍රමයේ දාන්න තියෙන්නේ. මෙන්න මෙයා අහන්නේ. හරි. මම එයා ගන්නම් x කියලා. ඔව්. ඊට පස්සේ කොහොමද? ඊට පස්සේ කරන්න ඕනේ විතරක් කියන්නකො ඒක හදන්න ඕනේ නේද? හරි දැන් මේක හරිද ඔන්න මේක ටක් ගාලා කියලා දෙන්නම්. ඊළඟ පයිතගරස් ක්‍රමයේ දාන්න x වර්ගය සමානයි 12 වර්ගය දාන්න 25 වර්ගය දාලා x ට එන්නේ පුතේ මෙහෙම මූලයක්. ඔය මූලය හොයන්න කැමති නම් සන්නිකර්ෂණයෙන් එහෙම නැත්නම් බෙදීමේ සාධාරණ ක්‍රමයෙන්. කැමති ක්‍රමයකට මේ 196ක් වෙනවා. ඔව් මෙයාගේ මූලය හොයන්න. 196.
හරිද? ඊළඟට තුන්වෙනි ගානනේ. සම ද්විපාද ත්‍රිකෝණී ත්‍රිකෝණයක. සම ද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඔන්න සම ද්විපාදයි ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණ ත්‍රිකෝණයක කර්ණයේ දිග සෙන්ටිමීටර් 12ක් නම් කර්ණයේ දිග සෙන්ටිමීටර් 12යි. 12ක් නම් ඉතිරි පාදයක දිග සොයන්න. ඒකට මේ දෙන්න තමයි සමද්විපාද. මේ දෙන්න තමයි පාදයක සමාන වෙන්නේ. නම් ඉතිරි පාදයක දිග සොයන්න. පිළිතුර දශම ස්ථාන දෙකකට නිවැරදිව දක්වන්න. ඔන්න එහෙනම් දශම ස්ථාන දෙකකට හොයන්න ඕන. ඒ නිසා පුතේ සන්නිකර්ෂණය පාවිච්චි කරන්න බෑ. අනිවාර්යෙන් බෙදීමේ සාධාරණ ක්‍රමයටම යන්න වෙනවා. හරි මම මෙයා ගන්නවා x කියලා. එතන මෙයාත් x දාන්න පයිතගොරස් ක්‍රමය x වර්ගය දාන x වර්ගය සමානයි 12 වර්ගය. මේ දෙන්නාගේ වර්ගවල එකතු 12 වර්ගයට සමානයි. x වර්ගය දාන x වර්ගය 2x වර්ගය සමානයි 12 වර්ගය 144යි. දැන් දෙපසම දෙකෙන් බෙදන්න. 2යි 2යි කැපිලා ගියා. x වර්ගය සමානයි 72යි. x වර්ගය 72 නම් x සමානයි වර්ගමූල 72යි. මේක හොයන්න සාධාරණයි. සර් මේ අර දෙකේ දෙක අභ්‍යාසයේ අන්තිම ගාන සර් ඒක මේ එකපාරටම ගන්න පුළුවන් කියලා පුළුවන්. දැන් එතකොට මෙතන දශම ස්ථාන 6ක් තියෙනවනේ. 144 වර්ගමූලය වර්ග 144 වර්ගය අපි දන්න ඕනේ ඒකින්ද සර්. ඔව් ඔව්. මේ මෙතන තියෙන්නේ දශම ස්ථාන 6කටනේ. ඔව්. එතකොට සර් 140 බෑ එහෙම ගන්න බෑ. බෙදීමේ සාධාරණ ක්‍රමයෙන්ම ගන්න ඕන. එහෙම බෑ. බෙදීමේ සාධාරණ ක්‍රමයෙන් දාලා ගන්න. අරම කරත් වෙනවනේ. ඔව් එහෙම කරත් වෙනවා. ඒවට ඉතින් හදන්න කියලා තියෙන්නේ මේ සාධාරණ ක්‍රමෙන්. ඒ නිසා එහෙම ගන්න. ඇයි දරුවෝ මේ කොටස දීලා තියෙන බෙදීමේ සාධාරණ කොටස යටනේ. යට තියෙන්නේ. දශම ස්ථාන එකකට නිවැරදිව දෙන්න. අර විදිහට පුළුවන් නේ සර් බලා ගන්න. ඔව් ඉතින් එහෙම පුළුවන්. ඒවට ඉතින් හත් කියපු විදියට හදන්න. හරිද? තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? දැන් ඍජුකෝ මේ ත්‍රිකෝණයක නෑ. සමචතුරස්‍රයක කර්ණයයි පාදය අතර එහෙම සම්බන්ධයක් නෑනේ. සමචතුරස්‍රයකද? ඔව්. කර්ණය පාදය අතර සම්බන්ධයක් තියෙනවා. මොකක්ද? හරිද? මෙන්න සමචතුරස්‍රයක එහෙම නැත්නම් මෙහෙම නැත්නම් මෙහෙම ගත්තත් හරි. සමචතුරස්‍රයක්ම වෙන්න ඕනේ සම ද්විපාද ත්‍රිකෝණයක් වුණා නම් සම ද්විපාද ත්‍රිකෝණය. ඒ කියන්නේ මේ වගේ එකක. හරි. මේ පාද දෙක සමාන නම් පුතේ මෙයාගේ අගේ හිතනවා සෙන්ටිමීටර් 2යි කියලා. එතකොට මෙන්න මෙයා ගන්න පුළුවන් 2යි මූල 2යි සෙන්ටිමීටර්. මොකද්ද? හරි. මෙයාගේ අගේ එනවා 2යි මූල 2යි. ඒ වගේම තමයි මෙයා කර්ණයක්. මෙයා ඍජු කෝණයක් නම් මෙයා සෙන්ටිමීටර් 5යි කියලා හිතන්නකො මේ දේ සමචතුරස්‍රයක්. එතකොට කර්ණයේ දිග එනවා 5යි මූල 2යි. බොරු නම් බලන්න. ඔන්න මම ඔන්න බලන්නකො 5යි මූල 2 විදිය මම මෙතන x කියලා ගන්නම්. එතකොට x වර්ගය සමානයි 5 වර්ගය ධන 5 වර්ගය. 5 වර්ගය ධන 5 වර්ගය කියන්නේ 25 ධන 25. හරිද? 25යි 25යි කියන්නේ පුතේ 50යි. 50 ඔන්න දැන් x වර්ගය 50යිනේ. x වර්ගය 50යි කියන පුතේ x සමානයි වර්ගමූල 50යි. 11 වසරට මේක තියෙන්නේ. හරි? දැන්ම නෙමෙයි 11 වසරේදී. ඔය 50 අපිට ලියන්න පුළුවන් පරිමේය සංඛ්‍යාවක සහ අපරිමේය සංඛ්‍යාවක ගුණිතයක් ලෙස. ඒ කියන්නේ මේ මූල 50 කියන්නේ අකිල කරණියක්. අකිල කරණියක්. අපිට පුළුවන් මේ අකිල කරණිය සරල කරන්න. මෙන්න මේ විදිහට. 50 ලියන්න පුළුවන් 25 වරක් 2 කියලා. 25 වරක් 2 50යිනේ. ඔන්න දැන් මූල 25 යගේ 5යි මූල ඒ කියන්නේ 5 වරක් මෙහා මෙහා කරනවා. තව ලේසියෙන් මූල 25 වරක් මූල 2 කියලා ලියන්න පුළුවන්. මෙයා දෙකට කඩලා ලිව්වා මේ විදිහට. මූල 25 වරක් මූල 2 මූල 25 ලියන්න පුළුවන් 5යි කියලා. 5 වරක් මූල 2 අපිට ලියන්න පුළුවන් 5යි මූල 2යි කියලා. ඕන්න. එහෙනම් x කියන්නේ 5යි මූල 2යි. ඒතොර එකටමද විකිරණය කිය? විකිරණේ? විකිරණේ නේ මොකක් කරේ එහෙම කරනවා මොකද? නෑ එහෙම නම. කර්ණය
විකරණය විකරණය විකිරණේ නෙවෙයි විකිරණ. විකරණය mental level. හරිද ඒක ඔන්න මොකක්ද ඔය මේ හොයාගත්තේ විකරණේ දෙක ආ. විකිරණ හරි හරි තේරුණාද මේ 11 වසරට තියෙනවා හරි ඒකත් ලේසි තව මොනවද ප්‍රශ්න තියෙන්නේ සර් වර්ගඵලය මේ මිශ්‍ර අභ්‍යාසයේ උත්තර ටික ඒක වර්ගඵලයේ මිශ්‍ර අභ්‍යාසයේ උත්තර ටික සේරම ඕන සර්ගේ පන්තියේ ජ්‍යාමිතිය එහෙම පොත් ගන්න ඕනද නෑ ජේසස් ඉදි ජාමිතේ ඕනේ නෑ මයි ගාව තියෙනවා මම අවශ්‍ය ගණන් ටික දෙන්න ටියුට් එකේ 10 වසර අමාරුම පාඩම මොකක්ද? අමාරු පාඩමක් නෑ දරුවෝ ඔක්කොම ලේසි ලේසි. ඔව්. හරි අර මොකක්ද මොකක්ද එකක් තියෙන ත්‍රිකෝණයක අංග සාම්‍ය කියලා එකක්. ඔව් ඒක අමාරු. රාම ලේසි දරුවෝ ඒ මොකක්ද ඒක තියෙන්නේ තේරෙන්නේ නැවත. ලබන සති ඒක කියලා දෙන්න මේ රැඳී මිශ්‍ර අභ්‍යාසයේ අමාරු නෑ ලේසි හොඳ මේ ගණන් මේ මම අද පටන් ගන්න එක? වෙලාවක් නැහැ නෑ. හරි මම මේව සාකච්ඡා උත්තර ටික වට දාන්නකෝ දරුවෝ මිශ්‍ර අභ්‍යාස උත්තර ටික උත්තර ටික එතකොට මෙයාගේ උත්තරේ ගන්න වෙන්නේ අඳුරු පැවති කොටසේ වර්ගඵලයෙන් 4න් එක වැඩි කිරීම පයි r වර්ගය සුළු කරලා ගන්න ඕන දරුවෝ මම සුළු කරේ නෑ හරි ඊට පස්සේ ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරන බාගුණකම ආධාරකයේ නම්බර්ස් ඒ වඩු කරලා මේ ගන්න තියෙන්නේ මේවා මම උත්තර ඉතින් මම සාකච්ඡා කරන්න නැතුව තේරුම් ගන්න නැහැනේ මම හදලා දාන එකේ ඒ නිසා මම මේ ගණන් ඔක්කොම සාකච්ඡා කරන්න මේ කසුන් එකේ දැන් පටන් ගන්නවනේ කසුන් එකේ පටන් ගත්තම හරි මම ඒක කියලා දෙන්න දැන් හැබැයි මේන ඉරිදට නම් කරන්නේ අර ටික අංගසම් අංග සාම තමයි පටන් ගන්න හිතන් ඉන්නේ අංග සාම පටන් ගන්න එක සර් අපි වර්ගඵලයේ පාඩම කරන්නේ නැද්ද ආපහු නෑනේ ආපහු කොහෙද දැන් කරේ හරි එතකොට රසින් මේ සතියේ මේ කසුන් එකේ ක්ලාස් තියෙනවද? ඔව් මේ සතියේ කසුන් එකේ කරනවා හරි එහෙනම් පුතේ මම කලින් මතක් කරන්න සර් group එකට දාලා message එකක්. ඔව් සර් හරි මම group එකට දානවා මම එතකොට සර් දීපද ප්‍රකාශන ඒකත් කරනවා බය වෙන්න එපා කොහොම කරනවා අතරින් පතර කරන්න මොකද? ආ අතරින් පතර කරන්න. අතරින් පතර දරුවෝ මේ කරන්නේ ඔය දීපද ප්‍රකාශන කියන එක මම කරන්නේ රිවිෂන් එකේ රෙද්දක් දාලා හරි සිලබස් කවර් කරන්න ඕනේ සර් ඔව් හරිද මේ ගිය අවුරුද්දෙත් එහෙම රිවිෂන් එකකින් කරේ ඒවා මොකද දැන් අර 11 අවසර ළමයිතුත් දාන්න ඕන පාඩම් තියෙනවනේ ඒ නිසා ඒවට තමයි ගන්නෙ හරි මම වාර භාගේ තියලු හරි මම ඒක කරන්න බය වෙන්න තු ඉන්න මේ 9 වසර ආ වාර විභාගේ තියෙනවා 9 වසර වාර භාගේ තියලු අපිට. ඔව් 9 වසරේනේ හරි ඉතින් ඒක ඔයගොල්ලෝ ලියන්නේ මේ මෙලෝ දැන් මතක නැහැ. පාඩම් කරන්න නැතුව ලියන්නේ කෝනික ඉතින් අයි හරි දැන් පේපර් දෙකක් ලිව්වනේ ඔයගොල්ලෝ ඒකේ හොඳට පළවෙනි පේපරේට 90 ගණන් තිබුණා ඉතින් කොච්චර දක්ෂද ගණන් අවුලක් නැහැ ගණන් අවුලක් නැහැ අනිත් හරිද 90 ගණන් තිබුණනේ ළමයිට දැන් පුරවැසි පොත් එහෙම අපි අයින් කරන්නේ දැන් ඒ ආපහු බලන්න ඕන දේවල් හරි ඉතින් දැන් ඉතින් ඕක පොඩ්ඩක් මතකෙන් මොනවා හරි ටිකක් බලලා ලියන්න ඉතින් හරිද හරි එහෙනම් පුතේ මම අදට පන්ති ඉවර කරනවා මම මැසේජ් එකක් දාන්නම් කසුන් එකේ පන්තියේදී සෙනසුරාදා රැයට දාන්නම් හරි එහෙනම් හැමෝටම ආයිබෝවන් උසර්ණයි හරි ඒ සර් ටික දාන්න හරි ඒ සර් දාන්න බයි උසර්ණයි හරි